අද දවසේ අප යෝෂුවාගේ පොතේ කරන්න යනා වූ තුන්වෙනි අධ්‍යයනය බලන්න යනවා. ඔබට මතක ඇති පළවෙනි අධ්‍යයනයේදී අප බැලුවේ ඒත වශයෙන්ම මෝසස්ගේ සේවකයා වූ යෝෂුවාගේ චරිත ලක්ෂණ දෙස අප අධ්‍යයනය කළා. දෙවෙනි අධ්‍යයනයේදී නම් පළවෙනි අධ්‍යයනයේදී අපි දැක්කා දෙවියන් වහන්සේ යෝෂුවා ඉදිරියේ මහ විශාල අභියෝගයක් කරනවා. මහ විශාල වගකීමක් පවරනවා උට. ඔහු කැඳවනවා. ඔහු තෝරාගෙන ඔහු කැඳ බලවත් සේවයකට. දෙවියන් වහන්සේ මේ අයුරින් යෝෂුවාව කැඳවා ගැනීම යෝෂුවාට උන්වහන්සේ දුන්නා වූ ප්‍රබල පොරොන්දු තුනක් දෙස අපි ගියාගෙන බැලුවා. ඒ වගේම උන්වහන්සේ ඔහුට මඟ පෙන්වනවා මේ ආකාරයෙන් ක්‍රියා කරන. ඉතින් දේව වචනය ගැන උන්වහන්සේ ඔහුට මේ වචනය මෙනෙහි කරන්න, කටපාඩම් කරන්න. මේ ගැන දිවාරය කල්පනා කරන්න. ඔබගේ ජීවිතය මේක ඔබගේ ජීවිතය සත්‍යයක් බවට පත් කරගන්න මේ වචනය. ඒ වගේම මොනවද කියනවා? තැති ගන්න එපා, බය වෙන්න එපා. නිර්භීත වෙන්න, ධෛර්යවත් වෙන්න කියලා. ඔව්. අද දවසේ තුන්වෙනි අධ්‍යයනය ඇතුළත නැතර මාතෘකාව වන්නේ යෝෂුවාගේ ප්‍රතිචාරය. යෝෂුවාගේ ප්‍රතිචාරය. දෙවියන් වහන්සේ මිනිස්සු කැඳවන යෝෂුවා කියන මිනිස්සු කැඳවලා ඕට පවරනවා කිසිම මිනිසියෙකුට නොකළ හැකි කාර්යයක්. කරන්න බැරි කාර්යයක් පවරලා උන්වහන්සේ උට ඒ වගේම අති බලවත් පොරොන්දු දෙනවා. ඉතාමත්ම අනාර්ග මඟ පෙන්වීම දෙනවා. දැන් තීරණ තියෙන යෝෂුවාගේ දෙවියන් වහන්සේ කොටස උන්වහන්සේ කළා. අමාරයි නැත්නම් උන්වහන්සේ කැඳවීම සම්පූර්ණ අමාරයි. යෝෂුවා ගන්නා වූ තීරණය මත මුළු ජාතියේ අනාගතය රඳා ගන්නවා. එක මිනිහෙක් ඔහුට මේ කැඳවීම බාර ගන්න තිබුණා නැත්නම් ප්‍රතික්ෂේප කරන්න තිබුණා. දෙවියන් වහන්සේ තිබෙනා නිදහස් කැමැත්ත ඒකයි. යෝෂුවාට වගේ ඔබට සහ මටද ඒ නිදහස් කැමැත්ත උන්වහන්සේ දීලා. උන්වහන්සේ මිනිස්සුන්ට තෝරගන්නවා, ඒ මිනිස්සුන්ට කැඳවනවා, ඒ මිනිස්සුන්ට පොරොන්දු කරනවා, පොරොන්දු දෙනවා, උන්වහන්සේ මිනිස්සුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සපයලා දෙනවා, ප්‍රතිපාදන කියලා දෙනවා. නමුත් ඒ මිනිස්සුන්ට පුළුවන් මේ මාර්ගය හොයන්න. ඒ මිනිස්සුන්ට අනේ ස්වාමීනි මට බෑ වෙන කාටද පවරන්න කියලා කියන්නේ. නමුත් අපි දකිනවා මේ අධ්‍යයනයේදී අද කරන්නේ අධ්‍යයනයේදී යෝෂුවා දිව්‍ය කාන්ති කැඳවීම බාර ගන්නවා. ඔහු ඒ බාර ගැනීම ඔබට අවතීර්ණයද? ඒ වගේම ඉන් අනතුරුව ඔහු ගත්තා වූ ක්‍රියාමාර්ග විසද අපි බලන්න යන අතර මගේ බලාපොරොත්තුව අපගේ ආශාව වගේ පැතුම සමන් දෙන්න ඔබ සෑම දෙන මේ යෝෂුවාගේ ප්‍රතිචාරය තුළින් ඉගෙනගෙන ඒ ආදර්ශයෙන් ඉගෙනගෙන ඒ අනුගමනය කරමින් ඔබගේ සේවයද ඔබගේ ඒ දේව දරුවෙක් හැටියට ජීවිතයද විජයප්‍රායි බලවත් ජීවිතයක් ජීවත් වීමට මේ සමිතිය ඔබට උපකාර කරන සේක්වා කියලාමයි. හොඳයි. එහෙනම් අපි බලමු මුලින්ම බලන්න මේ යෝෂුවාගේ ප්‍රතිචාරය අපිට ගන්නවන්න ඕනේ. මට දෙවියන් වහන්සේ පෙන්වව පළවෙනි දේ තමයි ඉදන්නා ඕනේ. යෝෂුවා දෙවියන් වහන්සේගේ පොරොන්දු 100% විශ්වාස කළා වගේ අපි උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විජයග්‍රහී ජීවිතේට. එදා දෙවියන් වහන්සේ ඔබට කිව්ව ආකාරයට මහා පුදුම පොරොන්දු තුනක් දෙනවා. ඒ දෙවනි පොරොන්දුව මේ ආකාරයි. ජනවල යෝෂුවට කියන්නේ ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්න නොහැකි වන්නේ නුඹේ මුළු ජීවිතේ කිසිම කෙනෙකුට නුඹට විරුද්ධව ඉන්න බැහැ කියන ඔබ පරාජය කරන්න බැහැ වෙනවා. දැන් මේ වචන උන්වහන්සේගේ මනුෂ්‍යයන් කියන අතර ඒකේ මනුෂ්‍යයන් අවස්ථාව වෙනස්. මේ යෝෂුවා මේ වචනේ විශ්වාස කළ අතර අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ කවුරුන් ගැනද එදා තිබුණම තත්ත්වය. ඔබට මතක ඇති ඒ මෝසස්ගේ කාලේ මෝසස් එදා ඔත්තුකාරයන් 12 දෙනෙක් යවනවා පොරොන්දු දේශය විමසලා බලන්න. සොයලා බලන්න. එදා ඔත්තුකාරයෝ 12 දෙනා ගිය අතර ඔවුන් දුටුවා උදේ මම ඔබට කියනවා. ඔවුන් 12 දෙනාගෙන් 10 දෙනෙක් ඇවිත් ඔවුන් කිව්වා උදේ ඔවුන් සමග යෝෂුවා හිටියා කාලේ හිටියා. යෝෂුවා මේ කියන දේ සත්‍ය බව දැනගෙන උ දැක්කා. ඔව් කියනවා එහි මේ පොරොන්දු දේශයේ යෝධයන්ගෙන් පැවතෙන ආනාගේ පුත්‍රයන් වන යෝධයන් දුටුණෝ.
මේ සෙනඟ මේ ඔත්තුකාරු අතර ඉස්රායල් ජාතියේ නායකයෝ මේගොල්ලෝ. කියන අපි දැක්ක අපේ ඇස්වලින් අපි දැක්ක ස්වාමීන් වහන්සේ මොසස් අපි දැක්කා. මොනවද දැක්කේ? ආනන්ගේ පුත්‍රයන් වන යෝධයන් පවත එන ආනන්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටින්. එත වශයෙන් අපි හරියට ලංකාවේ පවා අපි ඉතිහාසයේ ඒ අතීතයේ ඒ බලවත් යෝධයෝ හිටියා කියලා. නමුත් මෙතන ඒ මම දන්නේ මේ සමාජයේ නමුත් මේ දේශයේ සැබවින්ම අති විශාල මම දන්නේ ශක්ති සම්පන්න බලවත් මිනිස්සුන්ට කොච්චරද කියනොත් 10 දෙනෙක් කියනවා ඒගොල්ලෝ ඉතින් අපි බලගතියෝ. සාහර විට ඒ උන්ගේ උස මහත් දැක්කම යෝෂුවත් ඒ වගේම දකින්නද. නමුත් දෙවියන් වහන්සේ කියනවා යෝෂුවා ඔබ බලයටි වෙන්නේ. හැබැයි නුඹට විරුද්ධව කිසි දෙයක් කරන්න කිසි මිනිහෙකුට හැකියාව නැහැ ඔබට විරුද්ධව ඉන්න කාටද කියලා. යෝෂුවා මේ පොරොන්දු පිළිගන්නවද නැද්ද විශ්වාස කරනවද නැද්ද? මේ සහෝදරයෝ කිසිම පැකිලීමක් නැතුව දෙවියන් වහන්සේ කිව්වා වූ මේ වචනය යෝෂුවා විශ්වාස කරනවා 100%. දේවදරුවා පොඩක් හිතන්න. ඔබගේ ජීවිතයේ ඔබ සමාජ අපි තුමු නම් අවස්ථාවකට මුහුණ දෙනවා. ඔබට විරුද්ධව යම් කිසි කෙනෙක් ක්‍රියා කරනවා. යම් කිසි කෙනෙක් ඔබට අපි හතරේ කියලා ඇති වෙලා ඕන් ඔබට විරුද්ධව දෙයක් ක්‍රියා කරනවා. ඔබ කියන ඔබගේ පවුලේ අයට භාර්යාවට කරන අයද කියනවා අනේ බලන්න එයාට තියෙන මුදල් බලය මහ විශාල ධනය තියෙනවා. ඕඩ පුළුවන් උසස්ම නීතිඥයන්ව ගෙවලා ගන්න ඕඩ පුළුවන් මේ මුදල් පාවිච්චි කරන නොයෙක් දේවල් කරන්න ඔහුට තියෙන අය කොහොමද දේශපාලන බලය තියෙනවා. ඕඩ තියෙනවා නොයෙක් වල බලවේග ආණ්ඩුවේ සහයෝගය තියෙනවා. මට නම් පරාජය දේවදරුවා දෙවියන් වහන්සේට කියනවා කිසිම මිනිසියෙකුට ඔබට විරුද්ධව නැගිටින්න බෑ කියලා. මොකද ඔබට තියෙනවා ඔවුන්ට නැති දෙයක්. ඔබට තියෙනවා දේව බලය. මුදල් බලය නෙමෙයි. වෙන උසස් කමේ නිලතරවල බලයක් නෙමෙයි. දේශපාලන බලය නෙමෙයි. ඔබට සහ මට තිබෙනවා දේව බලය. ඒ නිසා දෙවියන් වහන්සේගේ මේ පොරොන්දුව අල්ල ගන්න, විශ්වාස කරන්න, අදහන්න. ඔබේ මේ සහෝදරයෝ තැබවින්ම ඔබගේ මහාන ප්‍රශ්න තමයි මුලින්ම අහන්නේ. දෙවියන් වහන්සේ ඔබට සාමාන්‍ය පොරොන්දුනා උදේ නිසැකවම ඉෂ්ට කරන බව ඔබ විශ්වාස කරනවා. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඔබට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනා උදේ ඔබ නිසැකවම ලබන්න යන බව උන්වහන්සේ දෙන්න යන බව ඔබ විශ්වාස කරනවා. කිතුණු අපගේ මේ ප්‍රශ්නය අහන අතර ඔබ මම ශරීකෝ කියේ ඔව් විශ්වාස කරනවා. නමුත් ඒ උත්තරය දෙන්න ඉස්සෙල්ලා මම කැමති ඒ උත්තර දී පිළිතුරු දීමට උපකාරී වූ නිසා එක පදයක් බයිබලයේ පදයක් ඔබ ඉදිරියට ගමන්ට. නිකන් මට හදලා දාමු පදයක් කියන මේ අවස්ථාවේදී. මේ අද දින අවස්ථාවේදී. පිලිප්පි 1:6 කියන නුඹලා තුල යහපත් වැඩක් පටන් ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරනසේකයි යන විශ්වාසය ඇතුව සිටින්න. මේ කවුද කියන්නේ? පාවුල්තුමා. පාවුල්තුමා කියනවා මේ පිලිප්පි සෙනඟට ඔබව තෝරාගෙන නැත්නම් අපි ඔක්කොම තෝරාගෙන අපෝ කැඳවුවා දෙවියන් වහන්සේ. අප තුල යහපත් දෙයක් ආරම්භ කර දෙනවා. ඔබ තුල ආරම්භ කර දෙනවා. ඔබ මාර්ගශාස්ත්‍ර කරන ඔබ දේව දරුවෙක් කියලා. උන්වහන්සේ අලුත් ජීවිත මාර්ගයක උන්වහන්සේ ගෙන යමින් සිටිනවා. දේවදරුවා ඉදිරිය කියනවා උන්වහන්සේ යහපත් වැඩේ අවසාන දක්වාම කරන්ට යනවා. උන්වහන්සේ ඒක අතරමඟ නවත්වන්න යන්නේ නැහැ කියලා මේ වතේ පොරොන්දු වෙනවා. දේවදරුවා නැත්තම් කියන්නේ දෙවියන් වහන්සේ කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. ඒ බවනක් නෙවෙයි උන්වහන්සේ විශ්වාසවන්තයි. ඔබව කැඳෙවුවා උන්වහන්සේ ඒ දේ සම්පූර්ණය කරගෙන යනවා. දේවදරුවා එම නිසා මම නැවත බලන්න ඔබේ මේ ප්‍රශ්නය අහනවා. දෙවියන් වහන්සේ මේ ප්‍රකාශ කරනා උදේ මේ පොරොන්දු ඔබ විශ්වාස කරනවද? ඔබට උන්වහන්සේ දෙයක් දාව පවර ඇති, කැඳවා ඇති, තෝරාගෙන තිබෙනවා. ඔබගේ කිතුණු ගමන එම නිසා ඒ ගමනේ කුමන ගැටලුවක් කුමන බාධා ඒ ගමනට ඔබ තෝරාගත්තා වූ ඒ ගමනට ඔබ කැඳවා ගත්තා වූ ඒ ගමන නිසා ඔබ පත් කළා වූ දෙවිසාමිදුන්
ඒ ගමන අග දක්වාම සම්පූර්ණ දක්වාම ඔබව ගෙන යන බව ඔබ විශ්වාස කරනවා. මම මුලින්ම ඔබට කියන නිසා යෝෂුවාගේ අපි සමද දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ ඇති සියල්ල සමහරක් මේ සියල්ල 100%ක්ම විශ්වාස කරනවා. දෙවෙනුව යෝෂුවා මේ පොරොන්දු විශ්වාස කළාම නෙමෙයි ඒ විශ්වාසයේ ක්‍රියාවට නැංගුවා. මේක හරි වැදගත් දෙයක්. නැත්නම් යෝෂුවාගේ මේ ක්‍රියාකලාපේ නම් ඉගෙන ගන්න අපගේ ඇදහිල්ල ක්‍රියාවට නැංවීමේ වැදගත්කමයි. ඔය ඇදහුවා ඒ අනුව ඔහු ක්‍රියා කළා. දැන් කිතුණු නම දරන්නා ඔබ මානුෂත්ව සම්බන්ධන ඔබේ බහුතරයක් කිතුණු නම දරන්නා කියන විශේෂකම ඔබ සෑම නැත්තම් සමස්තයක් වශයෙන් කිතුණුවන් දෙස බැලුවොත් ඕන්ගේ අති බහුතරයක් දේවස්ථානයේ වෙනවා. ඉරුදින දේව නමස්කාරය කරනවා. එසේ කරන්නේ ඔවුන් තුළ ඇදහිල්ලක් තිබෙන නිසා. මෙනමුත් මේ ඇදහිල්ල ඔවුන්ගේ දිනදා ජීවිතේට අපගේ දිනදා ජීවිතවලට අපගේ හැසිරීමට අප මුවින් ප්‍රකාශ කරන දේවලට අපි ගන්නා වූ තීරණවලට බලපාන්නේ කොහොමද? අපගේ ඇදහිල්ල බලපාන්නේ කොහොමද? බොහෝ විට අපිට පේනවා ලොකු බලපෑමක් කරන්නේ. අපි ඇදහිල්ල තිබෙනවා. ඇදහිල්ල නිසා දේවස්ථානට යනවා. අපි ඇදහිල්ල තිබෙන නිසා තව නොයි කිතුණු නම දරන්නා වූ කිතුණු කියනා වූ දේවල් කරන අතර අපගේ එදිනදා ජීවිතේ අපගේ හැසිරීමට අපගේ තීරණවලට අපගේ මූල ප්‍රකාශ දේවල් බොහෝ වෙලාවට මේව බලපෑම් කරන්නේ. මේක සම්පූර්ණ වැරදි දේවදරුවා. මේක වැරදි මෙන්න මේ අප තුළ ඇත්තව ඇදහිල්ල අපගේ ක්‍රියාවලින් අන් අයට ප්‍රකාශ වෙන්න වෙනවා. මේ ඇදහිල්ල ඇත්තව මේ ඇදහිල්ල අපගේ ක්‍රියාවලින් අන් අය දකින්න නැත්නම් අපගේ ඇදහිල්ල මැරිලා තිබෙන බව දේ වචනේ ප්‍රකාශ කරනවා. දේ වචනේ ප්‍රකාශ කරනවා අපගේ ඇදහිල්ල මැරිලා කියලා. අපිට කියවන්න යාකෝබ් 2:17 යාකෝබ් 2:17 කියන ඉසීම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. එසේනම් ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. ඒ වගේම යාකෝබ් 22 19 ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නේ. සැබවින් නම් සියලු දෙනා විශ්වාස කරනවා. නුඹ කරන්නේ කොහොමද? ඊළඟ කියනවා යක්ෂයෝ විශ්වාස කරගොල්ලෝ. ඊළඟ කියනවා විශ්වෙන් කාදී කියනවා නුඹ හිස්සු මිනිසෙ ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්න කැමතිද? දේවදරුවා. මේ පද දෙක දිහා බලපුවම මේ පද දෙක වල මොකද කියන්නේ? ක්‍රියා නැති ඇදහිල්ල බැරිලා. අපි මේ ගොඩක් අහනවා. අපි දන්නවා. නිසා අපි දැන් පුරුදු මේ ඉච්චර ගණන් ගන්න නැහැ. අපි ඉච්චරේ ගණන් ගන්න විදියනවා. ඒ කියන්නේ අපි හැබැයි ඊටත් වඩා දෙයක් මෙතන උන්වහන්සේ කියනවා මට මේ ගොඩක් කතා කළා උන්වහන්සේ කියද්දි උන්වහන්සේ කියනවා ඒ ඇදහිල්ල නිෂ්ඵලයි. මගේ ඇදහිල්ල නිෂ්ඵලයි කිසි වැඩක් නැහැ. අපි ක්‍රියාවට දෙන්න මැරලා කිව්වම අපි අපිට පුරුදු දෙන්න අපි මෙහෙම තමයි ක්‍රියා කරන්නේ. ඔහොම කිව්වට ඒ විදිහට අපිට කරන්න කියන්න බැහැ කියලා. අපි හිතනවා ඒ නිසා අපි ඉච්චර උන්වහන්සේගේ දේවාදී ප්‍රකාශ කරන උදේ ගැන ලොකු අවධානයක් දැඩි අවධානයක් යොමු නොකරනවා වෙන්න පුළුවන්. නමුත් දෙවියන්වහන්සේ කතා කරලා කියද්දි මේ ඇදහිල්ල නිෂ්ඵලයි කියලා වැඩක් නැහැ. කිසි වැඩක් නැහැ. ඔය ඇදහිල්ල කිසි ප්‍රතිඵලයක් නැහැ. නිෂ්ඵල කියන්නේ ප්‍රතිඵලයක් නැහැ. දේවදරුවා පිළිපාරක් හිතන්න තියෙනවා. ඒ නිසා මම දැන් ආයත වෙනහන ඔබගේ ඇදහිල්ල ක්‍රියා නොමැති ඇදහිල්ලක්ද? ඒ නිෂ්ඵල ඇදහිල්ලක්ද කියලා ඉතාලම පොයිතරයි. හොඳයි. මම කැමතියි මම නිතර ප්‍රකාශ කරනා වූ නිදර්ශනක් ඔබ ඉදිරියට ඇවීමට. නිතර ප්‍රකාශ කරන නිදර්ශන ඔබ ඉදිරියට ඇවීමට ඒ තමයි මේ ඇදහිල්ල ක්‍රියාවට නැන්වීම සම්බන්ධයෙන් මාක් 5:24 සිට 34 දක්වා සඳහන් වෙන්නා වූ ඒ අවුරුදු 12 මහලේ රෝගයෙන් පිළිනා වූ ස්ත්‍රියගේ
ඒ ඇදහිල්ල ක්‍රියා කිරීමට ක්‍රියාවට නැංගු ආකාරයේ ආදර්ශය. අපි දකිනවා මේ සිද්ධියේදී මේ ස්ත්‍රිය අවුරුදු 12 මේ රෝගයෙන් පෙළෙනවා නෙමෙයි ගිතිමුණා වූ ඒ මුදල් වස්තු සියල්ලම දැන් වියදම් කළාමාරයි. ඒ රෝගයේ සුවය අපේක්ෂා කරායට ඕනේ කළා. ඒක සෙව්වා. එම නිසා නොයෙක් තැන්වල කියන්නේ නැති මම දන්නේ නැහැ බයිබල් සඳහන් නොයෙක් වෛද්‍යුණකට යන්නේ නැති වෙදුරුණකට දන්නා වූ හැම දෙයක්ම කරලා දැන් ඊටමත් සමානවලු ඊටම දුගී අන්ත අසරණ තත්ත්වයකට ලැබෙනවා. යේසුස් වහන්සේ නහනවා. නමුත් ඇසුවාව ඇතුළ ඇතිවෙනව නෙවෙයි ඇදිලා. උන්වහන්සේගේ වස්ත්‍රයට මම තේරුවා මම සුවලා වෙනවා. ඒකයි ඇදිලා. ඒක වශයෙන්ම අපි දන්නවා උන්වහන්සේගේ වස්ත්‍රයටම අත ගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා අපි කියයි සුව ලබන්න. නමුත් ඒ විශ්වාස කළේ ඒකයි. මම ගිහිල්ලා උන්වහන්සේගේ වස්ත්‍රය අල්ලන්න ඕන. දේවදරුවෝ ඒ ඇදහිල්ල අනුව ක්‍රියා කළා. ඒ ඇදහිල්ල ක්‍රියාවට නැංගුවා. ඒ ක්‍රියාවට නැංගු ඈට යේසුස් වහන්සේ කියනවා දියණිය මගේ දුව නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේ මොකද සුවලේ නුඹගේ ඇදහිල්ල සමාදානයෙන් ගොස් නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්න. මෙන්න ඇදහිල්ල ක්‍රියාවට නංවන එක. ඔබ කියයි ඔව් ඒ ශ්‍රාංශිකේ වස්ත්‍රයට ගිය අල්ලන්නේ කොච්චර අවුරුදයක්ද? දේවදරුවෝ මම කැමති ඇයි තිබුණා බාධාවන් කීපයක් ඔබට මතක් කරගන්න. පළවෙනි බාධාව තමයි දේවචන අපි කියන මාක් 5:24 මහා සමූහය උන්වහන්සේ වටේ තෙරපමින් හිටියා කියලා. ඔබ දන්නවා ඔබ රූප වාහිනියෙන් අපේ ජනාධිපතිතුමා යම් සැනකට එන අවස්ථාව දැක්කොත් ඔබ දකිනවා මේ සෙනඟට උන්වහන්සේ ළඟට ඉන්න අමාරු වෙන්න තෙරපෙන්න බැරි වෙන්න අපි දකිනවා වැටවල් දාලා තියෙනවා. ඒ වැටෙන් මෙහාට එන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ආරක්ෂක නිලධාරී නැත්තම් ඒ ආරක්ෂක සම්බන්ධයෙන් බැඳී ඉන්නා අය ඔහු වටේ සිටීමේ බොහෝ වෙලාවට මිනිස්සු වැටක් වගේ ඔහු වටේ සිටීමේ ඔහුට තෙරපෙන්න කල්පින්නේ නැහැ. නමුත් එදා හැම දෙයක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේ අනාතර හැම මිනිසියෙක්ම ලං වෙලා තල්ලු වෙවි මහා සෙනඟක් යනවා. ඒක තෙරපිලා හිටිය බයිබලයේ ඒ වගේම සඳහන් වෙනවා. ඒ නිසා මේ පහසු දෙයක් නෙමෙයි. ඒ පහසු දෙයක් නෙමෙයි. උන්වහන්සේ ලං වෙන්නේ. ඉතාමත් අමාරු කාර්යයක් වුණා. නමුත් දේවදරුවා ඒ පමණක් නෙමෙයි. අපි දකිනවා මේ ස්ත්‍රියට තිබුණා වූ ඒ රෝගය ඇගේ ශරීරය දුර්වල කරනා වූ රෝගයක්. ලේවැදීම අවුරුදු 12 අඛණ්ඩව මෙවැනි රෝගයකින් පෙළුණා වූ කැලැත්තේ සමහර විට ඉතාමත්ම දුර්වල තැන. ඉතාමත් අමාරුයි. ශරීර ශක්තිය ඉතාමත්ම හීන වෙලා. එනිසා දේවදරුවා මේ ස්ත්‍රිය දැන් මුදාලා තියෙන්නේ ශරීර ශක්තියක් නැතුව ඉන්නේ දුර්වල ස්ත්‍රියක් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මිනිස්සු තෙරපාගෙන ඉන්නවා. එපමණක් නෙමෙයි. එදා යුදෙව් සමාජයේ මේ අයුරින් මේ ජනකායක් මැදට ගිහිල්ලා තෙරපීන් තල්ලු කරගෙන යෑම මේ යුදෙව් සංස්කෘතියට එකඟ නැහැ. එනිසා ස්ත්‍රියක් කාන්තාවක් ඒ වගේ හැසිරෙන්නේ නැහැ. සමහර විට එසේ කරන්ට ඉදිරිපත් වන අවස්ථාවේදී සමහර මිනිස්සු ඇයට අපහාස කරන්නේ නින්දා කරන්නේ බඩවදන්නේ. නමුත් තව බොහෝ දේ බාධා තියෙනවා. නමුත් මේ සහෝදරිය දේවදත්තේ වචනේ ප්‍රකාශ කරන මේ ස්ත්‍රිය ඇගේ ඇදහිල්ල අනුව ක්‍රියා කරනවා. ඇදහිල්ල මොකද කොච්චර බාධා තිබුණා කොච්චර දුෂ්කර වුණා මම විශ්වාස කරනවා මාසේ ඇලුවොත් මම සුවෙන් යනවා කියලා. ඒ නිසා මම අල්ලනවා. දේවදරුවෝ මාසේ බොහෝ කැඳවනවා. ඔබට මහත්යක් කැඳවන අතර ඔබ විශ්වාස කරනවාද උන්වහන්සේ කැඳවන්නා වූ දේ ඒ සේවය ඔබගේ ජීවිතයට ඉතාමත් අත්‍යවශ්‍ය වැදගත් දෙයක්. දේව රාජ්‍යයේ වැදගත් දෙයක්. ඒ නිසා බාධා තිබුණාට කමන්නේ මගේ ස්වාමීන් වහන්සේ මම උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ මට කැඳවනවා මම බාර ගන්නවා කියලා අපි ඒ ඉදිරියට යමු. හොඳයි. තුන්වෙනි කාරණා තමයි යෝෂුවා ඔහුගේ අතීතය අමතක කළේ නැහැ. අපි දන්නවා යෝෂුවා කියන්නේ මෝසස්ගේ සේවකයා. මෝසස්ගේ සේවකයා වූ යෝෂුවා ඒ මෝසස් සමග සිටිය නිසා ඔහු
දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ඔහු ඉතාමත්ම කිප්පෙන් දැකපු කෙනෙක්. අපි හොඳම දන්නවා ඒ රතුමූද දෙපාගිරියේ මහත් හාස්කම ඔහු දැක්කා. ඔහු දුටුවා. ඔහු අද්දුටුවා. ඒ වගේම අවුරුදු 40ක් පුරා දෙවියන් වහන්සේ ස්වර්ගයේ මන්නාය වෙලා මේ මිලියන 2ක සෙනඟ හැමදාම පෝෂණය කිරීමේ මහා හාස්කම බලය දෙවන විශ්වාසවන්තකම යෝෂුවා දැනගෙන හිටියා. දේවදාරුවා. මම මේ වෙලාවේ කැමති තවත් ප්‍රශ්නයක්. ඔබ ඉතින් තමන්ට එතන ප්‍රශ්න තුනක් හැටියට මම තමයි එකම ප්‍රශ්නයක්. අපි හිතමු ඔබ අවුරුදු 3ක් පමණ කියලා අපි හිතමු අවුරුදු 3ක් ඊට වැඩි ඇති අධික කාලයක් උන්වහන්සේව දන්නා වූ උන්වහන්සේ අඳුරන්නා වූ උන්වහන්සේගේ දරුවෙක් හැටියට ජීවත් වෙනවා කියන්නේ. මම පළවෙනි ප්‍රශ්නේ මේකයි. ඔබ උන්වහන්සේගේ බලවත් ක්‍රියා දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ඔබ අත්දැක තිබෙනවද? උන්වහන්සේගේ බලවත් ක්‍රියාව ඔබ අත්දැක තිබෙනවද? දෙවෙනි ප්‍රශ්නේ. ඔබ මේ අවුරුදු 3 තුනේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ ඉමහත් ඉවසීම ඔබ අත්දැක තිබෙනවද? තුන්වෙනි. ඔබ මේ අවුරුදු 3 කාලය තුල දෙවියන් වහන්සේගේ නොවෙනස් වනා වූ විශ්වාසකම අත්දැක තිබෙනවද? මම ප්‍රශ්න තුනක් හැටියට අහන්නේ. මේ දෙවියන් වහන්සේ ඔබ අත්දැක තිබෙන්නේ මොන ආකාරයෙන්ද, මොන විදියට කොතරම්ද කියලා. දේවදරුවා මම හිතන්නේ මම කියලා අවුරුදු 3ක් කියලා ප්‍රවසන්නේ මේකයි. මම නිකන් ගානක් මම දැන්නේ. මම විශ්වාස කරන ඕනෑම කිතුනේ කවුරු 3ක් පමණ කාලයක් ඉතින් අඩු කාලයක් දෙවියන් වහන්සේ සමග විශ්වාසවන්තව කීකරුව ඇදහිලි ගමන් කරා නම් මේ තුනෙන් දෙකකට සැබවින්ම ඕ කියලා ඔහුට ඔබට පිළිතුරු දෙන්න පුළුවන්කම තිබෙනවා. මොකද උන්වහන්සේ විශ්වාසවන්තයි, උන්වහන්සේ බලවත් ක්‍රියා උන්වහන්සේ කරනවා, උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. මේ නමුත් දේවදරුවා එන කිතුණු සභාව ගත්තාම බොහෝ සෙනඟ මේ වගේ සෙනඟක් වෙන්න ඕනේ. මේ දේව අඳුර සෙනඟක් වෙන්න ඕනේ. නමුත් කනගාටු තත්ත්වය මේකයි. මේ කිතුණු ගම දරන්නා වූ දේවදරුවන් කියනවා ලෙස හඳුන් ලබන අපිට තාමත් ඉක්මනින් මේවා අමතක වෙනවා දේවදරුවා. මේ යෝෂුවාට කිසි දෙයක් අමතකුනේ නැහැ. යෝෂුවාට මතක් වෙනවා සියල්ලම. යෝෂුවා කියනවා රතු මෝද දෙවියන් දෙවියන් වහන්සේට. රතු මෝද දෙවියන් දෙවියන් වහන්සේට. මේ යෝර්දාන් ගඟ දෙවියන් කිරීමට සුළු දෙයක්. ප්‍රේම සහෝදරි මම ඉල්ලා සිටිනවා ඔබගේ අතීතය අමතක කරන්න එපා. දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා, උදුම ක්‍රියා, උන්වහන්සේගේ ප්‍රේමය, කරුණාව, දයාව, උන්වහන්සේගේ ඉවසීම, උන්වහන්සේගේ විශ්වාසවන්තකම අමතක කරන්න එපා. ඒ නිසා මම කැමති ඔබට මේ ගැන සරලව කෙටි තමත් කෙටියෙන් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. කරුණ හැටියට අපගේ දෙවියන් වහන්සේ නොවෙනස් වන්නා වූ දෙවියන් වහන්සේ බව අමතක කරන්න එපා. එදා වෙන්නේ ආදම් සහ ඒවට සෑම දෙයක්ම සැපෙවුවා වූ දෙවියන් වහන්සේ වෙනස් වුණා. එදා දෙවියන් වහන්සේට අකීකරු වෙලා, යක්ෂයාට කීකරු වෙලා, දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා වූ ඒ ආදම් සහ ඒව ගැන උන්වහන්සේ සතෙක්ව පූජා කරමින් වස්ත්‍ර සදලා දෙනවා. ඒ ප්‍රේමය නිසා උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. අපි අකීකරු වෙලා, අපි පාපයට වැටිලා, අපි උන්වහන්සේ සැඟවෙන අතර උන්වහන්සේ අප අත්නාරින්නා වූ වෙනස් නොවෙන්නා වූ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ කියලා අමතක කරන්න එපා දේවතාවුන් දෙන්නවා. මව් කුසේ පටන් අපව රැකබලා ආරක්ෂා කළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කිසිම දිනක අපගෙන් ඈත් නොවන බව මත තබා ගන්න. ඒ වගේම උන්වහන්සේගේ බලය, මේ ලෝකයේ මේ විශ්ව මැවීමේ බලය, යේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය කිරීම උදෙසා ඒ තුල අපි දකින්නා වූ දේව බලය අඩු වෙලා නැහැ, වෙනස් වෙලා නැහැ. ඒ බලය ඒ වගේම තියෙනවා. ඒක තේරුම් ගන්න. මේ සහෝදරි අන්තිම වශයෙන් උන්වහන්සේගේ කැඳවීම අනුව ක්‍රියා කිරීම උදෙසා උන්වහන්සේ අප තුලින් බලවත් ක්‍රියා කිරීමට සෑදී
පැහැදිලිනා වූ දෙවි සමුදුන් බව අමතක කරන්න. ඒ අතීතයේ අමතක කරමු. දෙවියන් වහන්සේ කවුද කියලා අමතක කරමු. ඒවා මතක තබා ගනිමින් අපි ඉදිරියට යමු. ඕ ප්‍රේමී සහෝදරයෝ. එහෙමනම් ප්‍රේමී සහෝදරයෝ දැන් අපි බලන්න යනවා. මේ යෝෂුවා හිටියා වූ අවස්ථාව. යෝෂුවාගේ අවස්ථාව මොකද්ද? යෝෂුවාගේ අවස්ථාව මොකද්ද? දැන් ඉන්නේ යෝෂුවා ඉන්නේ පොඩක් හිතලා බලන්න මොකද අවස්ථාව කියලා. මොකද විතාමත් අදාළයි. දෙවියන් වහන්සේ මට ඉතාමත්ම මම දන්නේ මේවා මම ලියද්දි මට පෙන්වුවා උදේ. ඊශ්‍රායල් ජාතියේ රාජු කෙනෙක් හිටියේ නේ. ඕන්ගේ වහල්කමේ දෙවියන් වහන්සේ මෝසස්ව පාරාවෝගේ ඒ රජ මන්දිරේ ගොඩනගලා ඕව ඇතිදැඩි කරලා නායකත්වයට උහුණු කරලා නායක හැටියට මෝසස්ව පත් කරනවා. පස්කදී සඳහන් කරන්නේ යෝෂුවා දැනගෙන හිටියේ ඒ මිස්රයේ ජීවිතේ වහලෙකුගේ ජීවිතේ පමණයි. වහලෙකුගේ නැත්නම් පුත්‍රයෙකු ඒ වහලෙකුගේ උට අතක් වහලේ සියා වහලේ මෙහෙම කෙනෙක් තමයි යෝෂුවාට වඩා දෙයක් පොඩි දැනන් හිටියේ නෑ. ඒක හතක දෙනවා දැනන් හිටියේ. මෝසස් නමු රජමාලිකාවේ ජීවිතය දැනන් හිටියා. දැන් අවුරුදු 40ක් අඩුම ගානේ මේ ඊශ්‍රායල් ජාතියට නායකත්වය දුන්නා වූ නායකයා බැරිලා. තමයි උඩ වඩාම සමීපුටි යෝෂුවා තමයි. ඔබ ඉතින් ඔබ ඉතාමත්ම කිට්ටුම සමීපම ඔබ ඔහුගෙන් තමයි කතා පැවතුනේ. ඔහු තමයි ඔබට අණ දුන්නේ, උපදෙස් දෙන්නේ, මඟ පෙන්වුවේ. ඔහු දැන් බැරිලා. දෙවියන් වහන්සේ සමග මූණට මූණලා කතා කළා වූ යෝෂුවා මැරිලා. ඒ වගේ සමානට මෝසස් මැරිලා. ඒ වගේම දීතිය කතාවේ 32 50 අපි කියනවා අපි දකිනවා ආරෝනුත් දැන් මැරිලා. ආරෝන් ඉතිසන මැරුණා. එහෙනම් ජාතිය පූජකවරයා උනාදි පැත්තලා වූ ඒ ආරෝන් මැරිලා. එතකොට මෝසස් මැරිලා. මේ සෙනඟ ඉදිරියේ මොකද තියෙන්නේ? ගම් වතුර ගලන්න බා. පිටිපස්සේ කාන්තාරය. ගම් වතුර එහා පැත්තේ තියෙන පොරොන්දු දේශයේ ඔවුන් හිටියේ මේ අවස්ථාවේදී යෙරිකෝ ඉදිරිපිට. යෙරිකෝ මහා බලකොටුව. ඔවුන්ට ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ. ගම් වතුරින් ඉස්සරහට යන්නත් බෑ විශ්වාස කරන්න. පිටිපස්සේ කාන්තාරය ගිහලා මොනා කරන්නද? ජීවිත විනාශ වෙන්න යනවා. දේවදරුවෝ. ඒ නිසා ඒ වගේම යෝෂුවා හිටියේ කම්පා වෙලා අඬන්නේ. අපිට කියවන්න. ස්වාමීන් වහන්සේ මෙහි කරනවා මෝසස් මරුපසු. ස්වාමීන් වහන්සේ මෝසස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර යෝෂුවට කතා කොට මාගේ මෙහි කරෝ මෝසස් ඵලය. යෝෂුවා දන්නවා මැරලා කියලා. එබැවින් දැන් නුඹත් මේ මුරුසිනකට නැගිටින්න. මා විසින් පොරොන්දුනා දේශයට උන්න ගෙනියන්න. තමයි යෝෂුවයිටි අඬන්නේ නැති. මම දන්නේ. එරොත් නැගිටින්න. ප්‍රේම සහෝදරස් මම මොකද උඩ කියන්නද? දෙවියන් වහන්සේට කැඳවෙනවා. ඒ කැඳවෙන අවස්ථාවේදී සමහර විට ඒ කැඳවීම අපට පැමිණ අවස්ථාවේදී අපි ඉන්නේ ඉතාමත්ම උද්‍යෝගයෙන් ඉදිරියට යනා වූ ප්‍රබල අවස්ථාවක් වෙන්න පුළුවන්. හොඳ තේරුම් ගන්නවා කියන්නේ. දෙවියන් වහන්සේ අපට කැඳවන දෙයකට ඒ කැඳවන අවස්ථාව අපේ ජීවිත ඉතාමත් අපි සාර්ථක වෙලා, අපි ශක්තිමත් වෙලා, අපි උනන්දු වෙලා, අපි උන්වහන්සේගේ ජයග්‍රහණය අත්විඳින්න අපි ඉතාමත් ශක්තිමත් වෙන අවස්ථාවක උන්වහන්සේ කැඳවන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ කැඳවන්නා වූ අවස්ථාව සිත් වේදනාවටපත් වෙලා අපි ඉතාමත්ම දුර්වල වුණා වූ අවස්ථාවක් වෙන්න පුළුවන්. ප්‍රේමී සහෝදරී මේක තේරුම් ගන්න. ඔබව යම් කිසි සේවයකට කැඳවනවා දෙවියන් වහන්සේ. මම ආයෙත් යන මේක තේරුම් ගන්න වැදගත්කම නිසා ඔබව මාව යම් කිසි සේවයකට කැඳවන්නා වූ දෙවියන් වහන්සේ. එම කැඳවීම ඔබට සමට දීමට වඩාත්ම සුදුසු අවස්ථාවද වේලාවද දන්නා වූ ස්වාමීන් වහන්සේ. ආයෙත් මම කියනවා. අපව කැඳවුවා වූ දෙවියන් වහන්සේ. ඒ කැඳවීම අපට ලබා දෙන්න වඩාම හොඳ අවස්ථාවද වේලාවද දන්නා වූ දෙවියන් වහන්සේ. එම නිසා දෙවියන් වහන්සේ ඔබව තෝරා
ඔබ කැඳවන විට ඔබ ඉන්නව අවස්ථාව නැත්නම් ඔබ ඉන්නව තත්ත්වය බාධා කරගන්න එපා. ප්‍රේමී සහෝදරි යෝෂුවාගේ අවස්ථාව දෙස නොව ඔබ කැඳවන්නා වූ දෙවියන් වහන්සේ දෙස බලමින් ඒ කැඳවීම බාර ගන්න. ඔබ බලන්න කියනවා අනේ ස්වාමීනි ඔබ දන්නා මම නම් තත්ත්වය මම ඉන්නේ ආර්ථිකව වැටිලා ස්වාමීනි මම ඉන්නේ මේ ගැටලුව මැද්දේ ස්වාමීනි මට රැකියාවේ මේ ප්‍රශ්නේ තියෙනවා ස්වාමීනි මෙවැනි කොන්කිරීමට මට සිදු වෙලා තිබෙනවා මට මේ වෙලාවේ බෑ ස්වාමීනි මම කරන්න හැබැයි මේම නෙමෙයි හොඳ අවස්ථාව දේවදරුවෝ ඔබ අපි වැරදි හොඳම අවස්ථාව දෙවියන් වහන්සේ දන්නවා මිනිසා ඔබට දෙන අවස්ථාව තමයි හොඳම අවස්ථාව සියල්ල දනව දෙවියන් වහන්සේ දෙන හොඳම අවස්ථාව මේ වෙලාවේ දෙවියන් මට මතක් කළා ලස්සන දෙයක් හරිම ලස්සන දෙයක් මට මතක් කරා ඒ නිසා මම මේක ඉදිරි තවන්නම් ඔබ ඉදිරි තවන්න දැන් ඔබ හිතන්න දෙවියන් වහන්සේ මේ මිශ්‍රවරුන්ගේ වහල්කමින් මේ සෙනඟ දැන් මුදවාගෙන යනවා අවුරුදු 40ක් තිස්සේ මොන් එනවා මොන් යෝර්දානි ගංගලාට දැන් ඇවිල්ලා ඉන්නේ දේවදරුවෝ කවදාද ගම් වතුර කාලේ බයිබලයේ අපි කියනවා අපි හැරවල බැලුවොත් අපිට පේනවා මම කලින් කොට පෙන්නනවා මේ එතන කියනවා මේ ගොයම් කපන කාලේ ගම් වතුර ආවා කියලා ගොයම් කපන කාලේ ගම් වතුර ආවා ඉස්රායල් සෙනඟ මුදල් දැනන් ගියා ගොයම් කපන කාලේ නම් ගම් වතුර එනවා කියලා දිව්‍යන් වහන්සේ දන්නේ නැහැ දිව්‍යන් වහන්සේ දන්නවා දෙවියන් වහන්සේ යෝෂුවාව මෙතනට ගේන්නේ ගම් වතුර කාලේ. මේක ඉබේ වුණා නෙමෙයි දේවදරුවෝ මේක තේරුණා. එදා දෙවියන් වහන්සේ යෝෂුවාව මෙතනට ගෙනාවේ ගම් වතුර කාලේ දුෂ්කර කාලේ අමාරු කාලේ කැඳවලා කියනවා යෝෂුවා යන්න. මොන් අරගෙන යන්න. ප්‍රේමී සහෝදරයෝ මේ අවස්ථාව තුල දෙවියන්වහන්සේ මේ අවස්ථාව පාවිච්චි කරනවා. ඒ අවස්ථාව තමයි උන්වහන්සේ උන්වහන්සේගේ බලය දැනගන්න. ඔබගේ ඇදිරි තවත් ශක්තිමත් කරන්න. ඒ නිසා ඔබ කියන්නේ අනේ ස්වාමීනි මේක හරි අමාරු කාලයක්. දේවදරුවා ඔබ අදහන් වහන්සේ කැඳවීම පිළිගන්න. උන්වහන්සේ පුදුමාකාර ලෙස ඔබව ශක්තිමත් කරමින් බලවත් කරමින් ඔබ නොසිතන්නා වූ මහා දේවල් ඉෂ්ට කරනවා. පිළිවෙල සහෝදරි දෙවියන් වහන්සේගේ වචනේ හරි අනාර්කයි හරිම අලංකාරයි. අපි බැලුවොත් ලූක් 9:59 සිට 62 දක්වා ලූක් 9:59 සිට 62 දක්වා අපිට කියවනම් පද ස්වල්පයක්. ලූක් 9:59 චපල ගෝලයන් 3 දෙනෙක් මෙන්න මාතෘකාව. ඕන් මාර්ගයන්දී එතන මිනිස්සේ ඔබ වහන්සේ යන පොතෙන් නමුත් මමත් ඔබ අනුව ඉන්නේ මේ කීවේ කාර්යද කියන්නේ උන්වහන්සේගේ අධ්‍යාත්මික මිනිස්සේ කියලා ඒ ශාස්ත්‍රය කියනවා. ඒ ශාස්ත්‍රයේද කෙවලුන්ට වෙනද ආකාශයේ පක්ෂීන්ට කුඩක් තිබේ. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තවන්න තැනක් නැතේ උඩ කීවේ. උන්වහන්සේ තවත් කෙනෙකුට මානවරණය කීවේ. කීසේක නමුත් ස්වාමීනි පරමකුට ගොස් මාගේ පියාණන් භූමදානචාරයට මට අවසර දුන්නේ නැහැ කීවේ. උන්වහන්සේද මලා වූ අය තමුන්ගේ මලුන් තැන්පත් කරත්වා නුඹ ගොස් දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරපන්නයි ඔබ කීසේක. තවත් කෙනෙක්ද ස්වාමීනි ඔබ අනුවෙන්නේ නමුත් පරමකොට මාගේ ගෙදර සිටින්නන්නේ අවසරගෙන එන්න මට ඉඩ දුන්නේ නැහැ කීවේ. ඒ ජීසාංශේ නඹුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දිව්‍යන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතයි ඔහුට කීසේක. මෙන්න යේසුස් වහන්සේ ළඟට උන්වහන්සේ කැදෙව්වා වූ කැමැත්තෙන් ආවා වූ උන්වහන්සේ ආරාධනා කළා වූ අයට මෙන්න උන්වහන්සේ නිදසුන් 3ක් දෙනවා. මේ සත්‍ය සිද්ධියක්. දැන් කියනවා නමුලට අත තියලා ආපහු බලන කෙනෙක් මට සුදුසු නෑ. උන්වහන්සේ කියනවා එන්න මම ඔබ කැඳවනවා වෙන්න කියලා. දේවදරුවා උන්වහන්සේ ගන්න හොඳම කාලේ යෝග්‍ය කාලේ
උන්වහන්සේ ලෝක හැදෙවනවා නම් ඔබ ශනික උන්වහන්සේ බාර ගන්න පිළිගන්න ඒ කැඳවීම පිළිගන්න ඒ කීකරු මාර්ගය යන දෙවෙනුව මේ අවස්ථාව පළවෙනි මම කිව්වා ඊටමත් ශෝක දැන අවස්ථාව බලාපොරොත්තු කැඩෙන අවස්ථාව දෙවෙනුව මේක මේ මුළු ජාතියට නායකයෙක් අත්‍යවශ්‍ය වෙන අවස්ථාවක්. දැන් නායකයෙක් වෙලා ඊටම දබුවා නා උරුදු 40ක නායකයෙක් තාමත් දීර්ඝ කාලයක නායකත්වය. කොහොමද කවුද මේ පතාක යෝධයන්ගේ තැන කොහොමද ගන්නෙ? ඉබමනක් නෙමෙයි. දෙවියන් වහන්සේ දැන් කැඳවන්නේ මහා බලවත් දෙවියන් වහන්සේට ඕනේ. මිනිස්සෙකු නායකයෙකු මොනා කරන්නද මේ පොරොන්දු දේශින සතුරන් යෝධයින් ඒ බලකොටු විඳනවා. ඒ පොරොන්දු දේශය උන්වහන්සේගේ සෙනගට ඊශ්‍රායල් පුත්‍රයන්ට උරුම කර දීමට නායකයෙක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒකයි අවස්ථාව. මේක අවස්ථාව. ඒත් අවශ්‍ය අපි හැමෝම කියයි මහා විශාල අවස්ථාව, මහා වැදගත් අවස්ථාව. ප්‍රේමී සහෝදරයෝ ඔබගේ සහ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ අති විශාල මහා විශාල සංඛ්‍යාවකට බලපාන්නා වූ මහා විශාල සේවයක් කරන්න පුළුවන්. එක්තරා විදියකට දෙනවා මහා පුදුම කරුණාවෙන් මම මේ කිලි කුමාරට කැඳවල මම විශ්වාස කරනවා මේ වෙබ්බඩිවි තුලින් මේ ඉගැන්වීම් තුලින් මුද්‍රණය කරන්නා වූ මේ බයිබල් අධ්‍යයනයන් තුලින් උන්වහන්සේ බොහෝ සමහර කියයි ඔව් නිමල්ව ලොකු සේවයක් හැදෙන්න වෙනවා. ඒ වගේම උන්වහන්සේ තව කෙනෙකුට සමහර අය නැත්නම් අප ඉතා සුළු කොට සැලකන්නා වූ සේවයකට අපිව කැඳවනවා. අපි කියන්නේ මා සුළු සේවයක් කියලා. ප්‍රේමී සහෝදර සහෝදරි මම මුලින්ම කියන කාරණේ මේකයි ඔබට. දෙවියන් වහන්සේ ඔබව කැඳවන්නා වූ සේවයේ විශාලත්වය නිසා උඩඟු වෙන්න එපා. ආයි මම කියන්නේ යක්ෂයන් ඉන්නවා. ඔබ වටවන්න දෙවියන් වහන්සේ ඔබව කැඳවන්නා වූ සේවයේ මිනිස්සු දකින්න හැටියට කියලා මම කියනවා. මිනිස්සු දැකන හැටි විශාලත්වය නිසා උඩඟු වෙන්න එපා. ඒ වගේම මිනිස්සු දකින්න හැටියට ඒ වැදගත් නැති වැදගත් සේවයක් නිසා අදහැටපත් වෙන්නත් එපා. මම ඔබට රහසක් කියන්න. දෙවියන් වහන්සේ ඔබට පවරන්නා වූ සේවය මිනිස්සු ඉතා විශාල ලෙස සේවයක් ලෙස නැත්නම් ඉතාම සුළු සේවයක් ලෙස දකින්න නමුත් ඒ සේවය දේව රාජ්‍යයට ඉතාමත්ම වැදගත් සේවයක්. මම ආයෙත් කියනවා. මිනිස්සු දකින්න පුළුවන් මේ සුළු සේවයක් මේ විශාල සේවයක් කියලා. නමුත් දෙවියන් වහන්සේ අපි හැමෝටම උන්වහන්සේ සේවයකට කැඳවලා තිබෙනවා. සේවයකට පවරලා තිබෙනවා. ඒ සේවය මිනිස්සු දකින්න පුළුවන් විශාල සේවයක් ඇටියට. මිනිස්සු දකින්න පුළුවන් සුළු සේවයක් ඇටියට. නමුත් දේව දරුවා මේ අවස්ථාව යෝෂුවා කියන්නේ මාසය ලොකු අවශ්‍යතාවයක් තිබුණා දේව රාජ්‍යයේ. ඒ සෙනග උදෙසා. අපි හිතනවා නෑ මට ඉතින් මහා සුළු සේවයක් නැහැ දේව දරුවා. ඒක දේව රාජ්‍යයට ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය සේවයක්. මට වෙලා නැහැ අවසන්. සමහර ඔබ ආසයිති මොරිස් සර්ලෝ කියනවා ඒ දේවදාසයා දෙවියන් වහන්සේ ලෝක ඉතාම ප්‍රබලව වර්තමානයේ වූ ඉතාම වයස්කතයි ප්‍රබලව පාවිච්චි කරනා වූ දේවදාසයාව ඒ ගැලවීම දිසා දෙවියන් වහන්සේ පාවිච්චි කළ එක කාන්තාවක්. ඒ කාන්තාවගේ මුළු ජීවිතේම බාර දුන්න ස්වාමිනී මාව පාවිච්චි කරන්න ස්වාමීන් මට ඕන වහන්සේට සේවය කරන්න දෙවියන් වහන්සේට කතා කළා ඇට කියනවා මේ ඊතර මොරිස් සර් මට මතකයි අවුරුදු 8ක පොල්ලේ ඔහු අනාථාගාරයක ඇති දැඩුණා වූ කවුරුත් නැති කොල්ලෙක්. තාමත් මුරණ්ඩු කොල්ලෙක්. දැන් කියනවා මේ අනාථාගාරේ රැකියාවක් ඇදලා තිබුණා. පුරක් පාඩ දුන්නා. ඒ රැකියාව බාර ගන්න කියලා. එයා යනවා. එයාගේ ස්වාමීන් මොකක්ද මම ඉඳලා කරන්නේ? දෙවියන්වහන්සේ ඈට පෙන්නනවා මොරිස් සර්ලෝ. මම ඔබ මෙතන ආවේ ඔහුගේ ජීවිතයට බලපෑමක් කරන්න. දේව දරුවා දිග කතන්දරය දෙවියන් වහන්සේ ඒව පාවිච්චි කරනවා. ඒව පාවිච්චි කරනවා මොරිස් සර්ලෝ ගැලීමට ගෙනීමට. අද ඒ කාන්තාවගේ නම කවුරුද දන්නේ? කවුරුද දන්නේ නෙමෙයි මට මතක නැහැ. ඒ නම සඳහන්ලා තියෙනවා නමුත් මම හිතන්නේ ඔයගේ නම දන්න අය බොහොම සුවල්ප දෙලා ඉන්නේ.
මොරසිරලුගේ නම ලෝකේ හැමතැනම වගේ දාන්න. දේවදාරුවා. මොරසිරලුව කැඳවන්න නැත්නම් එක අනාථ මුරණ්ඩු අවුරුදු 8ක කොල්ලෙක් කැඳවා ගැනීමද දිව්‍යනාථ කාන්තාව පාවිච්චි කරනවා. එයිතුවයි වෙලාවේ මේ මොකද්ද මේ සේවය? මේ මොකද්ද මේ සුළු සේවය? මට කොච්චර කරන්න පුළුවන්ද? ප්‍රේමසාරය ඒ සේවය දේව රාජ්‍යයේ අතිශය වැදගත් වෙනවා. අපි දන්නේ නැහැ. ඔබ සහ මම දන්නේ නැහැ. ඔබ සහ මම අද කරන්නා වූ සේවය දෙවියන් වහන්සේ කෙරෙව්වා වූ සේවය වෙන්නම තියෙනවා. ඒ සේවය වෙන අතර උන්වහන්සේ ඒ පාවිච්චි කරන්න යනා වූ ආකාරය ගැන, ඒ තුලින් අත්වෙනා වූ අස්වැන්න ගැන, උන්වහන්සේ ඒ තුලින් කරන බලවත් දේවල් ගැන ඔබ සහ මම දන්නේ නැහැ. අපිට තිබෙන්නේ ඒ ගැන කරදරෙන් නෙමෙයි. උන්වහන්සේ කෙරෙව්වා වූ ඒ අවස්ථාව මොනවා? ඒ අවස්ථාව අවශ්‍ය අවස්ථාව. ඔබ උන්වහන්සේ අවශ්‍ය අවස්ථාව. ඒ අවස්ථාව තුන්වෙනුව මා කිව්වා කාට මෙය සතුරාව පරාජය කර දේශය උරුම කරගැනීමේ අවස්ථාව. දෙවියන් වහන්සේ දැන් මේ ඉස්රායල් දෙවිව ගෙනාලා ඉවරයි ගඟලකට. යොරදා ගඟලකට පොළොන් දේශයේ උන් පේන්න තිබෙනවා. දෙවියන් වහන්සේ උන් කැඳවන්නේ සතුරාව පරාජය කොට පොරොන්දු ආශිර්වාදය හිමි කර ගන්නටයි. දේවදරුවෙනි අප කෙලින්ම එකට අදාළ කරගන්න. මම විශ්වාස කරනවා සෑම දිනෙකම පාපී දඬුවමින් ගැලවීම ලබනවා කියලා. ඒ ශාස්ත්‍ර කල්ලි කුරුසේ ඔබ සමාවෙනි ජීවිතේ පූජා කළා. උන්වහන්සේගේ පූජාව නිසා අදහන්නාව අප හැමට දේව දරුකමද පෞ සමාවද හිමිව අයිතිව තිබෙනවා. නමුත් උන්වහන්සේ කුරුසියේ පාපයේ දඬුවම ප්‍රබලගත පමණක් නෙමෙයි පාපයේ බලයෙන් අප මුදවාගත්තා. එන පාපයේ දඬුවම් නිදී දේව දරුකම ලබා ඇතා වූ අපව දෙවියන් වහන්සේ කැඳවන්නේ. තව දුරට යක්ෂයාට පරාජය වී ජීවත් වෙන්න වෙයි මම කියනවා. පාපයේ දඬුවම් නිදී දේව දරුකමට පත සිටනා අපව උන්වහන්සේ කැඳවන්නේ. තව දුරට යක්ෂයාට පරාජය වී ජීවත් වෙන්න නොවේ. පාපයට වහල් වී ජීවත් වෙන්න නොවේ. උන්වහන්සේ අපව කැඳවන්නේ යේසුස් වහන්සේව පැනද ගන්න. උන්වහන්සේගේ බයිබලයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ පැනද ගන්න. උන්වහන්සේ අපව කැඳවන්නේ ක්‍රිස්තුස් වහන්සේව පැනදගෙන උන්වහන්සේ තුල සිටීමේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමටයි ඕක කැඳවා දෙන්නේ. යක්ෂයාට පරාජය වීම නෙමෙයි යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට ඔබ සහ මාව උන්වහන්සේ අද කැඳවන අතර විශේෂ කැඳවා මෙසේ අපෝ සම්නන්ද කර උමාරට කියනවා යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පරාජය ගන්න මෙසේ පරාජය කරමින් අපිට හිමි ආශිර්වාද උරුම කර ගන්නටයි. දේවදරුවා මම ආයත් කියන එහෙනම් පදලා තියෙන්නේ. දේවදරුවා අද දවසේ අපි දේවදරුවකමට ඇතුල් වෙලා දේව ආශිර්වාදයේ පොන් දේශ පෙමිණි දකින්න අපි ඉන්න අතර උන්වහන්සේ බෝ කැඳ වෙනවා. අපි යක්ෂයා පරාජය කරමු. ක්‍රිස්තුස් වහන්සේ කරමුනේ යක්ෂයා පළවහරිමු. දේවනාථගේ ආශිර්වාදය අත්දකිමු. මේ උදෙසා මම කියන්නේ මේ ආයුධ පියවරවල් 4ක් හැටියට පියවර 4ක් නෙමෙයි කරුණු 4ක් හැටියට උදිතන පළවෙනි අපි මේ උදෙසා දේවනාථගේ අඩිපාරේ යමු. යේසුස් වහන්සේ අඩිපාරේ යමු. පළවෙනි පෙරේ දිගේ විදිහට කියනවා මක්නිසන් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වදවිද නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිට නුඹලාට ආදර්ශයක් දීගේ සිට. ඔව්. දැන් ඔබගේ ජීවිතේ ඔබට විරුද්ධ වෙන්නා වය අනිවාර්යෙන් නැති. අපි සාමාන්‍යයෙන් අපි හැමෝටම එක්කෙනෙක් දෙන්නේ කො සමහර කලාතුරකින් ඉන්නවා නැති අපක් වෙලාවට අපිට විරුද්ධ වෙලා ඉන්නවා. යේසුස් කියනවා නුඹලාගේ හතුරන් උදෙසා යාඥා කරන්න. ඕන්ගෙන යාඥා කරන්න. උඹ පීඩා කරන්න එපා. උන්නේ තරහ ගන්න සාප කරන්න එපා. ඕන්ගෙන යාඥා කරන්න. යේසුස්ගේ අඩිපාරේ යෑම කියනවා දේවනාථගේ අනුශාසනා පිළිගන්නවා නම් අපි ඕන්ගෙන යාඥා කරනවා. අපි ඕන සමාන වෙනවා. දේවදරුවා. යේසුස් පැවිද ගන්නවා කියලා අපි උන්වහන්සේ තුල වැඩවසන්නා අපි එහෙනම් අපි සතුරන්ට සමා වෙමු. උන්වහන්සේ සමා වෙලා ඕන්ගෙන ආශා කරනවා. පළවෙනි මම කියන උදාහරණ දෙවෙනි දේ අපි යක්ෂයාගේ ක්‍රියා විනාශ කරමු. කොහොමද?
පළවෙනි මහතුරියට දෙවියන් වහන්සේගේ පුත්‍රයාට ප්‍රකාශ කරන ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිස. අපි හරි දක්ෂයි අනිත් අයගේ ජීවිතවල යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්න. මම ඔබට කියනවා පොඩ්ඩක් අත්දැකලා පොඩ්ඩක් වෙලාවකට ඔබගේ ජීවිතයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්න. හතුරන්ට සමා වෙන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර ඔබගේ ජීවිතයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්න. බොරු කරගෙන නවත්තන්න. වැරදි කරගෙන නවත්තන්න. දේවදාරු. තුන්වෙනිම පාපේ පරාජය කරමු. ඉතින් අනිපාරේ යම් යක්ෂයා ක්‍රියා අපේ ජීවිත විනාශ කරමු. පාපය පරාජය කරමු. හතරවෙනි එක දේව ආශිර්වාද මුක්ති වෙනවා. මට වෙන පාරක් තියෙනවා. ඒත් වශයෙන්ම අද අපි කරන්න යනවා මේ කොටස. මම මේ පොත ලැබෙන අතර පොත දකින්න අය බන්දාලා මේක මේ තිබෙන්නේ. අන්තිම තිබුණු කොටස යෝෂුවා 1:10 සිට 15ට. යෝෂුවාගේ ප්‍රතිචාරය. යෝෂුවා මොකද කරන්නේ? එවිට යෝෂුවා සෙනගගේ යෝෂුවා 1:10 මුලාදෑනින්ට අණ කරමින් කියන්නේ යෝෂුවා මොකද ඉස්සරහම කරන්නේ? මේ මුලාදෑනින්ට නැත්නම් ආනායකයන්ට අණ දෙනවා. ප්‍රේමසාරය සහෝදරි. අපව සේවයට කැඳවනවා දෙවියන් වහන්සේ මානසිකතර කියනවා. මේ සේවයට අවශ්‍ය වන සියලු දේම අපේලා දෙනවා. බොහෝ වෙලාවට ඒ සමහර ජීවවලට අවශ්‍ය නැති වෙන්න පුළුවන් සාමාන්‍ය කරන්නේ අනිවාර්යෙන් තිබුණා යාත්‍රා ක්‍රීමෙන් දේවා මේ දේවල් තියෙනවා. නමුත් බොහෝ වෙලාවට උන්වහන්සේ යම් කිසි සේවයක් කැඳවන අතර ඒකට අපිට නායක කණ්ඩායමක් නැත්නම් සහයෝග දෙනව කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. හොඳ නායක මඩුල්ලා අපි දකිනවා මෙතන දෙවියන් වහන්සේ මේ යෝෂුවාට මේ නායකයන් දෙනවා සිනගේ මුලාදෑයින් කියලා යෝෂුවා කියලා හිටියා. දෙවියන් වහන්සේ වගේ කණ්ඩායමක් හදලා තිබුණා. ඒ වගේම අපි ක්‍රියාම 18 අපි දකිනවා එදා මෝසස්ගේ මාමා කියන යත්‍රෝ මෝසස්ට උපදෙස් දෙනවා. ඔබට තනියම මේක කරන්න බෑ. පත් කරන්න මේ වගේ නායකයෙක් කියලා. අපි දකිනවා එදා අඩුම ගානේ 70 දෙනෙක් කුව එදා පත් කළ බව අපි දකිනවා නික්මියාම 24 එකේ. හරි? එහෙනම් දැන් මේ යුතුය ඉන්න අවස්ථාවේදී මෝසස් කවුද පත් කරේ? දෙවියන් වහන්සේ. ඊට මේ ඍජුව කෙලිම පත් කරේ දෙවියන් වහන්සේ. දෙවෙනුව කවුද යෝෂුවා පත් කරේ? උත්තරේ තමයි දෙවියන් වහන්සේ. එහෙනම් කවුද මේ මුලාදෑනින් පත් කළේ? මම ඔබට කියන දෙවියන් වහන්සේ කියලා. මේ පත් කළේ දෙවියන් වහන්සේ. නායකයා ඉන්නවා. නායක මඩුල්ල. ඊළඟ මට්ටමේ නායකයන් පත් කළේ දෙවියන් වහන්සේ. ප්‍රේමසාවලි යෝෂුවා කරනව පළවෙනි දේ තමයි මේ නායක මඩුල්ලට මොකද කරන්නේ? ඔවුන්ට අණ දෙනවා. ඔවුන්ට මඟ පෙන්වීම දෙනවා. ඔවුන් ගත යුතු ක්‍රියාමාර්ගය උන් පෙන්නනවා. මේක හරිම වැදගත් වෙනවා. ඉතින් මම කැමති මට වෙලා අඩු වෙන නැද පුළුවන් වුණා ඉදාමත්ම ඕනේ කමින් මේ ටික ඔබට කියන්න කැමති මේ වෙලාවේ. මම ඇත්තටම අයිති වෙන්නේ විදේශ සභාවට. ඒ වගේ මෙතෝදිස්ත සභාව, එංගලන්ත සභාව, කතෝලික සභාව, නිදහස් සභාව, බැප්ටිස්ට් සභාව අතිවිශාල සංඛ්‍යාවක් මේ ලංකාවේ තිබෙන අතර ලෝකෙ පුරා වැදෙන අතර මේ හැම සභාවෙම යම්කිසි දේවකතිවරයෙක් ඉන්නවා නැත්නම් සභා පාලකවරයෙක් ඉන්නවා. ඔහු යටතේ යම්කිසි නායක කණ්ඩායමක් ඉන්නවා. මේ නායකයන්ව පත් කරන්නේ දෙවියන් වහන්සේ කියන තේරුම. මේ නායකයන්ව කැඳවන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා අප මොන සභාවකට කමන්නේ අපි නායකයන්ව පත් කරන අතර දෙවියන් වහන්සේගේ වචනය අනුව ඕන්පත් කිරීම ඉතාමත් හොඳයි. දෙවියන් වහන්සේ කැඳවන්නේ මොන වගේ අයද? දැන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නායකගේ ජීවිතේ මොන වගේ ගුණාංගද? ප්‍රේම සහෝදරි පළවෙනි තිමෝති 3:1-7 දක්වාද? තීතස් 1:5-9 දක්වා මම ඔබ ලියා ගන්නවා මේක ඔබට පද ලියන්න කියලා බලන්න. පළවෙනි තිමෝති 3:1-7 දක්වාද? තීතස් 1:5-9 දක්වා ඉතාමත්ම පැහැදිලිව ඒ ගුණාංග ලියලා තිබෙනවා. අනිවාර්යයෙන්ම කියවන්න. ඔබ නායකයන් තෝරන නායකෙක් නම් ඔබ යන්නේ නායකයන් තෝරන අතර නැත්නම් වගකීම් බාරගෙන යන දේවල් අතර ඔබ යෝහන්සේගේ අණ අමතක කරන්න එපා. දැන් මේ වගේ අය තෝරගන්නද? හොඳයි ඊළඟට අපි දැන් අපිට උන ප්‍රශ්නේ කොහායද?
හැබැයි මේ වගේ මේ ගුණාංග තියෙනයි 25 දෙනෙක් දැන් ඉන්නවා. අපි මොනවද කරන්නේ? අපි නම් දැන් අපි 25 දෙනෙක් සීමා වෙලා ඉන්නවා. මට වෙලාවේ මට දෙනවා හදවත එක දැන් මට මතක් කරලා මේ වෙලාව වෙලා නැහැ කියලා කතා කරනවා. ඉතින් වීඩියෝ ශාන්තරා කොහොමයි දෙවියන් වහන්සේ දුන්නා ඔය 25 දෙනා ගැන අපි දැන් කතා කළා ඒ උන් සියල්ල වගේ දෙවියන් වහන්සේ පත් කරන්නා වූ අය යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාද පාමුල වැඳ වැටි උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුමතුව. එනම් මොකද මේ කියන්නේ? නායකයන් තෝරන අතර නිකන් එයා හොඳ කෙනෙක්, එයා දක්ෂ කෙනෙක්, එයා වෛද්‍යවරයෙක්, එයා උගත් කෙනෙක්, එයා ඒව නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ බලන්න. මුලින්ම ඒ අයට සීමා ප්‍රණායකත්වය වලු. දේවචිත බනෝ ඒ කොන්දිසන දෙවෙනුව ඒ අය ගැන ආතන ස්වාමී මොන් අතරේ මේ සේවයට ඔබ වහන්සේ කියනවා. දෙයන්ගේ මඟ පෙනීම අනුව ඕනපත් කරන්නේ. තුන්වෙනුව තමයි මේ පිටත දාගන්න. ඉසේ පත්තුරු ලැබූ අයට දෙවියන් වහන්සේ ඔබට තවබේ සභාවට ලබා තිබෙනා වූ මඟ පෙන්වීම අනුව ඔවුන්ට මඟ පෙන්වන්න. ඒක දරුව මනුස්සයෙක් කරා. එදා යෝෂුවාට ඉතා පැහැදිලිව දෙවියන් වහන්සේ කියන මොකද කරන්න ඕනේ කියලා. උඩ අවබෝධයක් තියෙනවා, උඩ දර්ශනයක් තියෙනවා. මෙන්න දෙවියන් වහන්සේ කැමැත්ත. ඒ අනුව උඩ තිබුණා ඉතාමත් පැහැදිලිව උඩ හැකියාව දුන්නා. මේ කණ්ඩායමට මේ ජාතියට මේ සෙනගට මඟ පෙන්වන්න. දේවදරුවා ඒ වගේම හැම සභාවකටම හැම නායකයෙකුටම ඉතාම පැහැදිලි දර්ශනයක් තිබෙන්න තියෙනවා. ඉතාම පැහැදිලි දර්ශනයක් තිබෙන්න තියෙනවා. ඉතාමත් පැහැදිලි ඉලක්කයක් තිබෙන්න තියෙනවා. ඒ ඉලක්කය, ඒ දර්ශනය ඒ නායකත්වයේ මඩුලට දෙන්න. ඒ අනුව ඔවුන්ට මඟ පෙන්වන්න. ඒ අනුව ඔවුන් ගෙනියන්න. ප්‍රේමතාවද අපි දවල්වලට දැන් අපි කියුවා යෝෂුවා 1:11 ඒ නායකයන්ට දෙන්නා වූ ඒ උපදේශ ඉතාම පැහැදිලි. යෝෂුවා 8 පිටකේ මෙහෙම කරමු මෙහෙම කරන්න බලමු. නෑ, ਉਹ ඉතාම පැහැදිලි කියනවා. ਉਹ කියනවා නුඹලාට දැන් දේශී විකරණ විරුද්ධ ඇතුල් වීමට තව දවස් 3කින් යෝර්දානම ධම්ම තුනනවා. තව දවස් 3කින් මේ යෝර්දානෙ ඉතරට යන්න යනවා. දේවදරුවා නායකයන් ප්‍රේමී සහෝදරවරුනි දේවනාන්සේගේ දර්ශනය මේක කියවත් දෙවනාන්ත මට ලස්සන දෙයක් වුණාට ගන්නවා. ප්‍රේම සහෝදරි නමත් විචාරණ අපි ලදිනවා මේවා කියන්නේ සමන්දෙන්. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ ඉතා පැහැදිලිව උන්වහන්සේ කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. යෝෂුවාට විශේෂ දෙයක් හැඳින්වීමක් දුන්නා, විශේෂ වගකීමක් දුන්නා. නමුත් අපි හැම දිනකටම මේ වචනේ තිබෙනවා. හැම ගෙදරකම දේ වචනේ ප්‍රසිද්ධ බයිබල් කියනවා විශ්වාස කරනවා. ඔබ හැමදේම දේ වචනේ කියවනවා කියලා විශ්වාස කරනවා. මේ වචනේ තුල අපිට අවශ්‍ය කැඳවීම උන්වහන්සේ දී තිබෙනවා. අප කළ යුතු දේ මොකද්ද? ඒ වගේම අපි නොකළ යුතු දේ මොනවාද කියලා මේ වචනේ ඉතාමත්ම පැහැදිලිව උන්වහන්සේ උගන්වලා තිබෙනවා. යෝෂුවාට එදා කිව්වා වගේම උන්වහන්සේ අපිටද මේ වගේ පැහැදිලි ඉගැන්වීමක් කර තිබෙනවා. මම ඔබට කියනවා යෝෂුවා වගේ අපිත් කීකරු වෙමු. මොකද මේ වචනයට කීකරු වීම විතර නෙමෙයි. එසේ කීකරු වෙන්න අපි අනිත්‍යයට තිබන්නද. ප්‍රේමී සහෝදරි මේ වචනේ මම ගොඩාක් හිතට කාවදිනවා වචනය. අපි මහා නොයෝගය ගැන නිතරම කතා කරනවා. මහා නියෝගය ගැන කිව්ව අහුවොත් ඕනෑම කිතුණු කියයි මොකද්ද මහා නියෝගය කියලා. මම කියවනවා ඔබට. යනාසේ කියනවා ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. එබැවින් ගොස් මතේ 28:19 සියලු જાතියන් ගෝලෙන් කරපල්ලා. පියාණන්ගේ දුසෙන්සුදරයන් නාමයෙන් උන් බාදිස් කරපල්ලා. ඊළඟ කියනවා මා විසින් නුඹලාට අනකල සියල්ල පවත්වන්නට ඔවුන්ට උගන්වා පල්ලා. දේව දරුවනි, දේව දාසේනි, දේව ගතිවරුනි මහා හැම කෙනෙකුම ඉතාමත් යටහත් මෙන්න දෙනවා කියන්නේ. මේ වචනය අනුව යේසුස් වහන්සේ කියනවා ආවුදේ අනුව ජීවත් වෙන්න ඔවුන්ට උගන්වන්න. ප්‍රේමී සහෝදරයෝ. තව විනාඩි 5යි මට තියෙන්නේ. මට සම්පූර්ණ කරන්න බැරි වෙයි. සියල්ලම නරකම්. ඒක උත්සාහ කරන්න පුළුවන් තරම් කරන්න.
ඊළඟට ඔහු මොකද කරන්නේ? ඒ වෙලාව ඊළඟට ඔහු කතා කරනවා 12 පදේ යෝෂුවා රූබන් වරුන්ට ගාද් වරුන්ට මනස්සගේ අර්ධ ගෝත්‍රයට කතා කරනවා. මේ කවුද මේ? ඔහු දැන් මේ වෙලාවේ මේ ගෝත්‍ර දෙකයි භාගයකට අනුශාසනා කරනවා. මොකද අනුශාසනා කරන්නේ? ඔවුන්ට කියනවා මෝසස් උඹලාට අනකර කී දේ සිහි කරන්න. මේ සිද්ධිය අපිට පුළුවන් ගණන් කතාවේ 32 කියවන්න. ගණන් කතාවේ 32 1 සිට 22 දක්වා මේ සිද්ධිය අපිට කියවන්න පුළුවන්. මම කැමති කෙටි වෙලාවෙත් තිබුණා නමුත් මම කැමති ඔබට මේ කියවන්න සමහර දේවල්. එතන කියනවා මේ විශේෂයෙන් අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලිය දුවරවල සිටින්නෝය. ඒ අපේ ස්වාමීතුමා මොකද කියන ලෙස නුඹ වහන්සේගේ දාසයෝ සියල්ලෝම යුද්ධයට සැරසී ස්වාමීන් වහන්සේ ඉදිරියේ සටනට ඉතරව යන්නයි කීවෝය. එදා මේ ගෝත්‍ර දෙකමාර එදා ඔවුන් මෝසස් කියනවා අපි කැමති මේ යුරේ මේ පැත්තේ ඉන්න යෝර්දානේ මේ පැත්තේ අපේ දේශනේ ඒ වෙලාවේ මෝසස් කියන නැහැ ඔබ එහෙම ගියොත් අනිත් සෙනග අදයටපත් වෙනවා ඔබගේ භාර්යාව මේ ගවයන් මේ දරුවන්ව තබන්න නමුත් ඔබ යන්න සටනට යුද්ධ කරන්න ඊට පස්සේ ඔබට ලැබෙන්න යනවා මේ පුරුන් දේශයට එන්න කියලා හොඳයි ප්‍රේම සහෝදරයෝ මෝසස් මේ සෙනගට මේ පොරොන්දු දීලා මේක තමයි වෙලා ගොඩක් කල් ගිහිල්ලා ගොඩක් කල් ගිහිල්ලා යෝෂුවා කියනවා කතා කළා ඒ මෝසස් සමග ආවා එකඟකමට ඒ මෝසස්ට නුඹලා කීවදේ අමතක කරන්න එපා ඒ අනුව ක්‍රියා කරන්න ප්‍රේමකලා මෙන්න අපි දේපතේ ඉතිරි දෙයක් මේ මම ඉගෙන ගන්නවා උදේ ඔබට කියනවා උදේ පළවෙනි තමයි මම කිව්වා මේක දෙවියන් වහන්සේ ඔබට යමක් කරන්ට අනදෙන විට නියොග් කළ විට එසේ නොකිරීමට නියොග් හේතු දෙන්න එපා. උන්වහන්සේ කෙරේ ඇදිලා තමයි උන්වහන්සේ කීක වෙන්නේ. දෙවෙනුව ඔබ අලුතෙන් නායකත්වයට පාවිච්චි වුණාම අපි මොකක් කරන්නේ? අපි මේ බාල සමාජයේ නැත්නම් තරණ සමාජයපත් වෙනවා. අපි ගියාම කියනවා අයියෝ මෙයා මේක කරලා නැහැ. ඉස්සෙල්ලා මාජ්‍යගේ විවේචන මෙන්න අඩුපාඩු මෙයා කරලා නැහැ. මෙහෙම නැහැ. මම වෙනස් කරනවා මේ විදිහට කරනවා. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි දේවදරුවෝ. ඔබ අනුවපරාප කරන්නේ අපගේ හැකියාව පෙන්වන්නේ අපගේ දක්ෂකම පෙන්වන්නේ නැහැ. දෙවියන් වහන්සේ නැත සොයන්නේ. ඒ පැවරුවව දේ තුල ඒ පසුගියාව එක විවේචන කරන්නේ අනුපාඩු කරන ඔබ ඒවට නිවැරදි කරන ඉදිරියට යන්න දේවදරුවෝ. දෙවියන් වහන්සේ පැවරුවව දේ ඔබ කරන්න. ඒ කලාව දේ ඉෂ්ට කරන්න දෙවියන් උන්ට වැදගත් යනවා කියනවා. මුගක් වෙලාවට අපිව ජනවාසී නායකත්වයට ගෙනාව අපිට මේ අතීතයේ අපි වෙන්නේ ගුවා වූ අපගේ ආත්මික ක්‍රියාව අමතක වෙනවා. මෙදා මේ යෝෂුවට තමයි වෙලාඳ කියා ගන්න නැහැ. ඔහු ඒ නායකයා මෝසස් කරව පොරොන්දු අනුව ඒ තීරණයට ඔහු එකඟ වෙලා දෙන්න කියලා ඒ වගේ කරන්න කියලා. තුන්වෙනුව පිරිමි සහෝදරය සෙනගට දෙන්නව පොරොන්දු ඉෂ්ටයි. පිරිමි සහෝදරය වෙලාවකින් මට සමා වෙන්න නමුත් ඊළඟ කියනවා යෝෂුවා 1:13 කියනවා නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ නුඹලාට විශ්‍රාම දී මේ දේශය නුඹලාට දෙනසේක. ඔබ කියවන තවදුරට ද්විතීය කතාවේ 12:9-10 මේ විශ්‍රාම ස්ථානය ගැන බයිබලයේ කියනවා. දේව වචනේ විශ්‍රාමය කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ දෙන නියම වාසස්ථානය ලැබීම, අපගේ උරුමය ලැබීම, සතුරන්ගේ නිදහස ලැබීම. දේවදරුවා පාපයේ දඬුවමින් අප නිදහස්. පාපයේ බලයෙන් අප නිදහස්. පාපයේ ඇති ස්ථානයේ අපි නිදහස් වෙන්න යනවා. අපගේ විශ්‍රාම ස්ථානය තමයි ඔබත් මම තමයි මොකද්ද? ස්වර්ග රාජ්‍යය. ස්වර්ග රාජ්‍ය ඔබට හිමි. කරුණාකර හෙබ්‍රේව 4:1-3-10 කියවන්න. දෙවියන් වහන්සේ අපව පැඳවත් වෙන්නේ මේ ගමන යන්නයි. පාපයේ දරුවෙන් නිදහස්. දැන් පාපය පරාජය කරමින් යක්ෂයා පරාජය කරමින් ඒ විශ්‍රාම ස්ථානය හිමි කරගන්නේ. එසේ කිරීමටදී ස්වාමීන් වහන්සේ වඩ පිටුනසේ